ආයිබෝවන් 10 ශ්‍රේණියේ දරුවන්ට 6 වෙනි පාඩම අවසන් කරන්නයි මේ කල්පනා කරන්නේ. කාන්තා නියෝජනය කියලා කොටසක් තියෙනවා. ආහාර රටාව කියලා තව කොටසක් තියෙනවා. ඉස්සර වෙලා අපි කාන්තා නියෝජනයට යමු. කාන්තා නියෝජනය ගැන කතා කරනකොට මට මතක් වෙනවා මම දවසක් 7 පන්තියට යනකොට ගංගා තිලක අධ්‍යාපන ආයතනේ මං යන්න කලින් ළමයි 7 ළමයි ටික එක ගොනුවකට එකතු වෙලා මේ කොරෝනා කාලේට කලින් එකක් මේක. දැන් මට යන්තම් ඇහෙනවා මොකද්ද දෙයක් අනිත් අයට කියනවා මේ එක ළමයි. මට එතනින් යනකොට ඇහුණ පොඩ්ඩෙන්ම මට මතක හිටියා මොකද හේතුව මම ඒක දන්න දෙයක් මාත් පුංචි කාලේ කියපු දෙයක්. මං ගිහිල්ලා ඇහුවා කවුද මේක මේ කියන්නේ? එහෙම කිව්වහම 7 පන්තියනේ. ටක් ගාලා කියපු ළමයා මෙන්න සර් මෙන්න මෙයා කියලා පෙන්නුවා. මට හිතෙන හැටියට දැන් 10 පන්තියේ ඔය අය ඇති. මට මතක ඒ වගේ කාලෙක උණයි කියලා. දැන් මොකද්ද මේ කියපු කවිය? මම යනකොට කියන්නේ මට ඇහුණා පොඩ්ඩක්. ඒ පොඩ්ඩෙන් මම දැනගත්ත කවිය මේකයි කියලා. ඒකේ කියනවා ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහපිය මරා දාපිය කියලා. ඊට පස්සේ මං අහනකොට පුංචි ළමයි බය වුණා. මං ඇහුවා එච්චර දන්නේ. ඔව් සර් ඉස්කෝලේ ළමයෙක් කිව්වේ. එහෙමද? භාගයට කියලා දීලා තියෙන්නේ. එහෙනම් අහගන්න. මෙන්න මෙහෙමයි ওই කවිය සම්පූර්ණයෙන් තියෙන්නේ. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය. පිරිමි ජාතිය උතුම් ජාතිය උඩ තියාපිය මල් පුදාපිය. ඒ ටිකත් කිව්වහම මේ ළමයින්ට ඇති උනේ පුදුම සන්තෝෂයක්. 7 පිරිමි ළමයින්. ගෑනු ළමයින්ගේ මූණු බෙරි වෙලා ගියා. මාත් එක්ක පිරිමි ළමයි එකතු වෙනකොට 7 පන්තියේ ගෑනු ළමයි මගෙන් පොඩ්ඩක් ඈත් වෙන ගතියක් ආවා. සමාජයේ තියෙන දේවල් සාමාන්‍ය දේවල් අපට හංගලා එහෙම නැති කරන්න බෑ. අපිට මේ දේ නැති කරන්න ළමයාට අවබෝධය ලබා දෙන්න. ඒ නිසයි මම මේක කිව්වේ. කොහොමත් මට මේ කවිය කියන්න හම්බ වෙන්නෙත් නෑ. ගෙදර මම විතරයි පිරිමියෙකුට ඉන්නේ. දූල දෙන්නත් නෝනත් කිට්ටුව හරිය ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න. බාගෙට එහෙම අහලා මාව විවේචනය කරන්න එපා. සමාජයේ තියෙන දේ ගුරුවරයාගේ වගකීම තමයි හරියට කියලා දෙන එක. ඒ නිසා මම මේ පුංචි පුතාලට ඊට පස්සේ කිව්වා පුතේ කවිය කොහමද හොඳයිද? අත් දෙකම උස්සලා ගෑ ගහලා ළමයිට හරි සතුටුයි. ගෑනු ළමයි අසරණයි. කරන්න දෙයක් නැහැ සර්නේ ඉන්නේ. 10 11 වුණා නම් මට මොනවා හරි කියයි. 7 නිසා සද්ද නැතුව හිටියා. දැන් මොකද උනේ? මම ඊට පස්සේ පිරිමි ළමයින්ට එහෙම කිව්වා මේගොල්ලා සතුටෙන් කතා කරනකොට ඒගොල්ලන්ට කිව්වා අපි එහෙම කරමු නේද? ඔව් සර් එහෙම කරමු කියලා මාත් එක්ක එකතු වුණා. එහෙනම් හොඳයි. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය. පිරිමි ජාතිය උතුම් ජාතිය උඩ තියාපිය මල් පුදාපිය. දැන් ළමයි කැමති. මං කිව්වා එහෙනම් ඔයගොල්ලන්ට තියෙන වැඩක්. ගෙදර ගියාම ඔය හැමෝගෙම අම්මලා ඉන්නවනේ. කිව්වා විතරයි ළමයි කෑ ගහන්න පටන් ගත්තා. අම්මා ඔට්ටු නෑ කියලා කෑ ගහන්න ගත්තා. මං කොහොමද දැනගෙන ඉන්නවා 7 පන්තියේ ළමයි 8 පන්තියේ ළමයි ඒ විතරක් නෙවෙයි
පුතාලා කවුරුත් අම්මලට ගොඩක් ආදරේ. දූලත් ආදරේ. හොඳයි. දැන් ඒ නිසා පුතාලා කෑ ගහලා කියනකොට මං කිව්වා බෑ. මේ කාන්තාවක් තමයි මවක් වෙන්නේ. ගෑනු జాතිය තමයි මවක් වෙන්නේ. කො එහෙමනම් පුළුවන් ද පිරිමි කෙනෙකුට මවක් වෙන්න? බෑ, කවදාවත් බෑ. ඉතින් ඒ නිසා දැන් ගෑනු ළමයි ටිකක් මට එකතු වෙන්න පටන් ගත්තා. 7 චූටි දරුවෝ. හොඳයි. දැන් මම දැන් කියලා දෙන්න උත්සාහ කරා ඒගොල්ලන්ට එහෙම කියන එකේ තියෙන වැරැද්ද. නේද? මව විතර උතුම් পদවියක් තවත් නැහැ. ජනාධිපති পদවිය ද මව পদවියද උසස්. ජනාධිපති পদවිය ගන්න පුළුවන් එක්කෙනාටයි ගොඩාක් අයට මව পদවිය ගන්න පුළුවන් කියලා මව পদවිය දෙවෙනි වෙනවද? කවදාවත් නැහැ. ජනාධිපතිතුමාගෙන් ඇහුවත් ඕකට දෙන උත්තරේ තමයි මව পদවිය. මොකද ජනාධිපතිවරයෙකුත් නැහැ මව නැත්තම්. ඒ නිසා උතුම්ම পদවිය තමයි මව পদවිය. ඒක ලබන්න පිරිමි අපට බෑ. ඒක ලබන්න නම් කාන්තාවක් වෙන්න ඕන. හොඳයි. එහෙමනම් අපි බලමු අතීතයේ අපේ රටේ කාන්තාවට තිබුණ තත්ත්වය මොකක්ද කියලා. කාන්තාවට තිබුණ තත්ත්වය මොකක්ද කියලා. හොඳයි. වීඩියෝ එක ටිකක් දිග වුණත් අපි දැන් ඉගෙන ගමු අතීතයේ අපේ කාන්තාවට තිබුණ තැන. මේක තියෙන කාන්තා නියෝජනය කියලා. අපෙන් ප්‍රශ්නය අහන්නේ අපේ රටේ අතීතයේ කාන්තාවට ඉහළ ස්ථානයක් තිබුණාය කියන කතාව. කතා නම් මට ගොඩක් මතක් වෙනවා. මගෙන් අහනවා දවසක් පොඩි වරදක් කරපු වැඩිහිටියෙක්, මං කියන්නේ අයියා කියලා, අහනවා මගෙන් මල්ලි මොකද්ද මේ බෞද්ධයෝ හැටියට අපිට තියෙන වටිනාම වස්තු කියන්න කියලා. මං ගත්ත කට්ටම කිව්වා අපට බෞද්ධයෝ විදිහට වටින්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දළදා වහන්සේ කියලා. එයා මට කියනවා මල්ලි හරි මල්ලි එහෙම කියලා කිව්වා. දැන් මේ ඔයගොල්ලන්ට නම් අංකල් කෙනෙක්නේ නේද? ඒ අංකල් මගෙන් මට කියනවා ඊට පස්සේ දළදා වහන්සේ වැඩම කරේ කවුද කියලා ඇහුවා. මම ඉතිහාස ගුරුවරයනේ, යාට වඩා මම දන්නවා. ඒ නිසා මං කිව්වා ආඩම්බරෙන් හේමාලා කුමරිය කිත්සිරි මෙවන් රජ දවස ලංකපටුනෙන් ගෙන ආවේ. එහෙම කිව්වා. දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරේ දේවානම්පියතිස්ස රජුගේ කාලේ. සංගමිත්තා තෙරණිය තමයි මේ වැඩම කරන්නේ. ඒ විතරක් නෙවෙයි කුල 18ක ශ්‍රේණි ශිල්පීනුත් අපේ රටට ආවා. එයාට ඒවයින් වැඩක් නැහැ. එයා කියනවා බෞද්ධ අපට ගෑනු නැත්තම් මල්ලියේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් බලන්න ඒ වටිනාම පූජනීය වස්තු ගෙනහැල්ලා දීලා තියෙන කාන්තාව. ඉතින් අපේ ගෞරවය නැති වෙන විදියක් නැහැනේ ඈත අතීතේ ඉඳලා කාන්තාවට. කාන්තාවට ගෞරවය තියෙන්න මෙපේ නේද? ඔන්න දැන් මාත් එක්ක අර මුලදී කවිය කියනකොට තරහ වෙච්ච අය දැන් අමනාප නැති වෙයි. හරි දේ මන් දැන් කියලා දෙනවා. හරි දේ මන් දැන් කියලා දෙනවා. ඒ නිසා කාන්තාවට ලැබෙන්නේ උසස් ස්ථානයක් එදා ඈත අතීතයේ ඉඳලා. හැබැයි ඉතින් අපි කාන්තාවට උසස් ස්ථානයක් ලැබුණාය අතීතයේ සිටම කාන්තාවට උසස් කෙනෙක්ය, කාන්තාව උසස් පුද්ගලයෙකු ලෙස සැලකිය හැකිය, කාන්තාව මේ රටට සිදු කර ඇති සේවය විශාලය. එහෙම ලියලා හරියන්නේ නැහැ නේද? අපිට තියෙනවා එහෙනම් ඒක ඔප්පු කරලා පෙන්නන්න. අපිට කියන්නේ ඉතින් විභාගෙට නම් මේ සූදානම් වෙන්නේ මොනවා කිව්වත් අපිට විභාගෙට සූදානම් වෙනකොට තියෙනවා ඒකේ කරුණු 3ක් යටතේ විස්තර කරන්න කියයි වැඩිමුණක්. නැත්නම් කරුණු 2ක් යටතේ විස්තර කරන්න කියයි. එහෙනම් අපි දැන් යන් පාඩමේ කොහොමද ඒ කරුණු 2 විස්තර කරන්න යන්නේ කියලා. ඊට කලින්
පිරිමි ළමයි එහෙම තරහ වෙලා නම් මතක තියාගන්න ඕනේ. ඉතින් වටිනාම වස්තු ගෙන යවයින් පස්සේ ආරක්ෂා කරේ දිවි හිමියෙන් කවුද? පිරිමියයි තමයි ජීවිත පූජා කරලා මේව ආරක්ෂා කරේ. නේද? හරි. එහෙනම් කාන්තාව අපට ගෙනත් දුන්න නිසා කාන්තාවත් වැදගත්. පුරුෂයෝ මේක රැක්ක නිසා පුරුෂයෝ වැදගත්. හොඳයි. දැන් එහෙමනම් කාන්තා නියෝජනයේට පිළිතුරු ලියන්නේ මෙහෙමයි. පිළිතුරු ලියන්නේ මෙහෙමයි. අපි කාරණා තුනක් ගමු. නේද? පළවෙනි කාරණය මම ගන්නවා මේ මවක් කියන කතන්දරේ මම පළවෙනි එකට කිව්වට දැන් මෙතෙන්දී මම ගන්නවා රජතුමානේ රට පාලනය කරන්නේ නේද? රටේ පාලනය කරන අය මේ සියලු දෙනාගේ පාලකයෝ බවට පත් වෙන්නේ අන්න ඒ තනතුර නේද? ඒක නිසා මම ගන්නවා දේශපාලනික වශයෙන් ලැබුණ නිදහස. දේශපාලනික නිදහස කාන්තාවට තිබුණා. අපේ මුලින්ම පූර්ව ඓතිහාසික යුගයේ ඒ කියන්නේ ලංකාව රජවරු බිහි වෙන්න පෙර ඊට කලින් හිටියේ විවිධ ප්‍රදේශවල හිටියේ කුඩා ප්‍රදේශවලට තමයි නායකත්වය ගත්තේ. අපි අර ඉගෙන ගත්තේ කලින් පාඩමේ තුන්වෙනි පාඩමේ මොකක්ද? ගෘහපති ගමික පර්මක කියලා නේද? ප්‍රදේශයකට හිටියේ පර්මක කෙනෙක්. එහෙනම් අපිට උදාහරණයක් හම්බ වෙනවා පර්මකලු සුමනා. පර්මකලු සුමනා කියලා කෙනෙක්. නදිකගේ බිරිඳ. නදිකගේ බිරිඳ පර්මකලු සුමනා. අන්න බ්‍රාහ්මණයාගම සෙල්ලිපිය තමයි මේක සඳහන් වෙන්නේ. මේක කෙටි ප්‍රශ්නයක්. බ්‍රාහ්මණයාගම සෙල්ලිපිය තමයි සඳහන් වෙන්නේ. පර්මකලු සුමනා කියලා කෙනෙක්. පර්මකලු සුමනා කියලා කෙනෙක්. එතකොට මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඔයගොල්ලෝ විස්තරය ලියනවා. පර්මකලු සුමනා කියලා කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ ප්‍රදේශයක් භාරව හිටිය ප්‍රධානියක්. එතකොට ඒ තරම් ඈත අතීතයේදී අපේ රටේ කාන්තාවට ප්‍රදේශයේ නායිකාව කරගන්නත් බාධාවක් තිබිලා නැහැ. ඒකෙන් අපට පැහැදිලි වෙනවා කාන්තාව කොයිතරම් උසස් මට්ටමේ එදා ඉඳලා තියෙනවද කියලා. නදිකගේ බිරිඳ පර්මකලු සුමනා කියලා තමයි අනුරාධපුරයේ බ්‍රාහ්මණයාගමින් හම්බ වෙන සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. ඔන්න පළවෙනි උදාහරණය පළවෙනි එක අපි ඔන්න ගත්තා. එහම විස්තර කරනකොට විස්තර කරන්න ඕන 10 පන්තියනේ නේද? කරුණු තමයි දැන් මේ ලියන් යන්නේ. විස්තරයට උමනා කරුණු තමයි ලියන්නේ. නිකන් වාක්‍ය ටික ලිව්වත් ඔක විස්තරය හැදෙනවා. හොඳයි. ඊළඟට දෙවැනි එක තමයි රැජිනක් විදියට තිබිච්ච තැනක් තිබුණා විශාල. රැජින කියන්නේ කවුද? රටේ ප්‍රධානම තනතුර. රජුරෝ වෙනුවට රැජින. රජතුමා රට පාලනය කරන්නේ නැති කාලේ බිහි වෙන නායකාව රැජින. නැත්නම් අගබිසවනේ නේද? හොඳයි. ලාහුගල තියෙන සෙල්ලිපියක ලාහුගල නීලගිරි සෑය ළඟින් හම් වෙනවා මේ විස්තරේ සෙල්ලිපිය විස්තරයක් තියෙනවා. චූලසීවලී කියලා රැජිනක් පිළිබඳ බලා ගන්න මම කතා කරන දේවලුත් අහගෙන ලියා ගන්න. සමහර ළමයි මට කියනවා පේන්නේ නැහැ කියලා. හැබැයි ලැප් එක දාලා බැලුවොත් හොඳට පේන බව අනිත් අය කියනවා. හොඳයි. ලාහුගල නීලගිරිසෑය චූලසීවලී රැජිනක් ඉඳලා තියෙනවා කියලා කතන්දරයක් තියෙනවා. එතකොට අපිට පේනවා රටේ නායකත්වය. ඒ උදාහරණ විතරක් නෙවෙයි. තව අපිට තියෙන උදාහරණය සඳහා රැජින බවට. ඔන්න චූලසීවලී රැජින. ඔන්න මං පළවෙනි එක විදිහට එහෙම ගත්තා. ඔන්න දෙවෙනි එක විදිහට රැජින ගත්තාම ලීලාවතී රැජින අපේ රටේ පොළොන්නරු යුගයේ බිහි වෙච්ච රැජින. තුන් වතාවක් රැජිනිය බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනියට ගත්තොත් කල්යාණවතී රැජින. ඊළඟට රුහුණ පාලනය කර රැජිනක් තවත් ඉන්නවා. රුහුණේ
සුගලා දේවිය බලන්න කාන්තාවට මොනතරම් නායකත්වයක් තිබිලා තියෙනවද? මේ රුහුණේ සුගලා දේවිය පරාක්‍රම බාහු රජුරුවත් එක්ක යුද්ධ කරපු කාන්තාවක්. යුද බිමට ඇවිල්ලා රණ ශූරයෙක් වගේ කටයුතු කරපු කාන්තාවක්. රණ ශූරයෙක් වගේ කියලා කිව්වේ ඇය කාන්තාවක් වුණාට ශූරයෙක් වගේ තමයි සටන් බිමට ඇවිල්ලා තියෙන්නේ. ශූරියෙක් වගේ නෙවෙයි. එතකොට ශූරියෙක් වුණාට එමේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට සුබලා දේවිය පරාක්‍රම බාහු රජුරුවන් නිසා දිනාගත්තා. එහෙම නැත්නම් දිනා ගන්න හම් වෙන්නේ ඒ තරම් දක්ෂ කාන්තාවක් මානාභරණ පුතාගේ අම්මා. හොඳයි. එතකොට දෙවනි මානාභරණ. හොඳයි. දැන් අපි ඔන්න දැන් කිව්වා දැන් රෙජිනා ක්ලේස් එහෙනම් රටේ ප්‍රධානත්වයේ දෙනකොට පිරිමි තව කොයි තරම් නම් ඉන්නේ නැද්ද? ඒ සියලුම දෙනාගේ නායිකාව බවට පත් වෙන්න තරම් කාන්තාවට අවස්ථාවක් තිබුණා. ඒකට කාන්තා පිරිමිය කැරලි ගැහුවේ නැහැ. ඒක නොපිළි අරගෙන හිටියේ නැහැ. රාජ්‍ය සභාවේ උද්ඝෝෂණ ඇති වුණේ නැහැ. එහෙම නැත්නම් කුමන්ත්‍රණ ඇති වුණේ නැහැ නේද? ඒතර කාන්තාව රෙජිනක් වෙච්ච අවස්ථා අපේ රටේ එච්චර ඈත අතීතයේ තියෙනවා කියන්නේ ඊට වඩා කාන්තාවට ගෞරවයක් සැලකිල්ලක් තියෙනවා කියලා කියන්න තව මොනවද? හොඳයි. ඔන්න ඔය ඡේදය අපි ඔය විදියට විස්තර කරන පළවෙනි ඡේදය. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න ඕන පළවෙනි කරුණ සහ පළවෙනි ඡේදය. ලියනකොට කරුණු ලියනවා වගේම විස්තරයක් ලියන්න ඕන මම දැන් කියනවා වගේ. හැබැයි ඒක ලිඛිත භාෂාවෙන්. එතකොට තමයි හොඳ උත්තරයක් ගොඩනගෙන්නේ. මේවා අහලා බලලා තිබුණට මදි ලියන්නම ඕන ලිවීමේ හැකියාව ඇති වෙන්නේ. එහෙම නැත්නම් කලාතුරකින් ළමෙක් තමයි ඒක දාස් ගානකට එක්කෙනෙකුට තමයි පළවෙනි සැරේ ලියන්න පුළුවන්කම තියෙන ලිවීමේ හැකියාව තියෙන පෙර පුරුද්දක් එක්ක. හොඳයි. දැන් එහෙමනම් අපි යන් දෙවනි කාරණේට. මම දැන් මේ කතන්දරය අවසන් කරා. මේන්න මකන. දැන් අපිට දෙවනි කාරණේට ගියහම මට බෝඩ් එක ඉඩමදි නැත්තම් මම ඒවා තියෙනවා. දෙන්න මෙන්න මවක් ලෙස ලැබුණ ගෞරවය. මවක් ලෙස විශාල ගෞරවයක් ලැබීම. මම කලින්ම කිව්වා. මේක මම කැමති එකට ලියන්න. මම ඒ උනාට ලිව්වේ දෙවනියට. මොකද රැජින කතන්දරේ ඉස්සර වෙලා ගත්ත පෙළ පොතේ තියෙන ආකාරයට ගත්තා. දැන් මමක් ලෙස මම කිව්වා කොයිතරම් ගෞරවයක් ලැබුවද කියලා. ඒකෙදි කාන්තාව වයස අවුරුදු 16 ඉක්මවනකොට පැරණි සමාජය තුල විවාහය සඳහා සුදුසු මට්ටමකට පැමිණෙනවා. එතකොට ඒ කාන්තාවට පුළුවන්කම තියෙන්න ඕන සූප ශාස්ත්‍රයේ දක්ෂයෙක් වෙන්න ඕන. ආර්ථික කටයුතු වලට සම්බන්ධ වෙන තමන්ගේ ස්වාමියා ගෙනෙන දේවල් ආරක්ෂා කරගන්න සකසුරුවම පුරුදු වෙච්ච කාන්තාවක් බවට පත් වෙන්න ඕන. ගේ දොර වතුපිටි පිරිසුදු කර ගැනීමේ හැකියාව තියෙන කාන්තාවක් බවට පත් වෙන්න ඕන. ඒ මූලික සුදුසුකම් ටිකක් තියෙන්න ඕන අර වයස කියන සාධකෙත් එක්ක. එතකොට ඒ වගේ කාන්තාවක් නිසි වයසට ආවහම විවාහ කර දීම දෙමව්පියන්ගේ වගකීමක් කියලා තමයි පැරණි සාහිත්‍ය පොත්පත්වල සඳහන් වෙන්නේ. එතකොට දරුවන්ට සූප ශාස්ත්‍රයේ ඉගැන්වීම සහස්ස වස්තූපකරණය කියනවා දෙමව්පියන්ගේ වගකීමක් කියලා. ඒ කියන්නේ විශේෂයෙන් මවගේ වගකීමක් තමයි දරුවන් සූප ශාස්ත්‍රයේ දක්ෂයෙන් කිරීම. එතකොට මේ සඳහා සුදුසුකම් ලැබපු කාන්තාවට විවාහ වීම කියලා කියන්නේ ඒක සමාජ යුතුයකමක් කියලා තමයි අතීත පොතපතේ සඳහන් වෙන්නේ. හොඳයි. එහෙනම් මම දැන් මවක් ලෙස ගෞරවය ලැබුවේ කොහොමද කියලා කියන්න. එතකොට මෙතන අපිට තියෙනවා අර රසවාහිනී කතාන්දර දෙකක් තියෙනවා. රසවාහිනී කතාන්දර දෙකක් තියෙන මේ කාන්තාවට තිබිච්ච ගෞරවය ගැන කියන්නේ. මවක් ලෙස තිබුණ ගෞරවය ගැන කියන්නේ. මේ රසවාහිනිය සඳහන් වෙනවා දුරු රටක ගිහිල්ලා තම ස්වාමියා එනතෙක් බලාගෙන හිටිය කාන්තාවක් පිළිබඳව සඳහන් වෙනවා. එයාට සමාජ ආරක්ෂාව තිබුණා. එයාට ඒ ගෞරවය තිබුණා. එයා විවාහක කාන්තාවක්. එතකොට එයා මවක් වෙන්න ඉන්න කාන්තාවක් විදිහට සමාජය රැක්කා. ඒ නිසා රසවාහිනිය සඳහන් වෙනවා දුරු රටක ගිය
ස්වාමියා එනතෙක් ස්වාමියා එනතෙක් බලා සිටි කාන්තාවක් බලා සිටි කාන්තාවක් ඔන්න පේනවා අඩුයි කියලා කියයි නේද? එහෙනම් අපි ලියමුකෝ පේන්නත් පොඩ්ඩක්. හරි වෙලාව නම් යනවා. දුරු රටක ගිය ස්වාමියා එනතුරු බලා සිටි කාන්තාවක් ගැන සඳහන් වෙනවා රසවාහිනී. දෙවනි එක තමයි රසවත් කතාවක් තියෙන රසවාහිනියේ තියෙන රසවත් කතාවේ පැය තියෙන නේද? රසවාහිනියේ තියෙනවා දෙවනි කතන්දරේ විහාර මහාදේවිය දානය පූජා කරපු අවස්ථාවක නිවසේ තිබුණ දානයකට භික්ෂුන් වහන්සේලා වැඩම කළා. දානය පූජා කරපු අවස්ථාවක සඳහන් කරනවා ඔබ මේ යස ඉසුරු සහිත තැනක උපදින්න හේතුව තමයි පෙර කළ පින් කියලා. ඒ වෙලාවෙම පිළිතුරු දෙනවා විහාර මහාදේවිය දරුවන් නැතිමා පින් නැත්තියක වන්නේ කෙසේද කියලා. ඒ කියන්නේ ඒ උතුම් මව් පදවියේ අපේ දුටුගැමුණු කුමාරයා ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා දුටුගැමුණු කුමාරයා ඉපදිලා ඒ විහාර මහාදේවියට මව් පදවිය ලැබිලා තිබුණේ නැහැ. ඒ මව් පදවියේ තියෙන ගෞරවය, මව් පදවියේ තියෙන අභිමානය, එහෙම නැත්නම් ඒ මව් පදවිය බලාපොරොත්තුෙන් හිටි බව තමයි ඒකේ සඳහන් වෙන්නේ. එහෙමනම් ඒක කාන්තාවට ලැබෙන ඉහළම පදවිය විදියට සලකනවා. එදා වගේම අද ජනතාව එහෙම නැත්නම් මිනිසුන් තමන්ගේ මවට, තමන්ගේ භාර්යාවට, තමන්ගේ නැගණියට, තමන්ගේ සහෝදරියට ওই විදියට විශාල ගෞරවයක් ලබා දීලා තියෙනවා. හොඳයි. ඒ නිසා දැන් ඔන්න මේ කතන්දර දෙක දුරටක ගිය ස්වාමියා එනතුරු සිටි කතාවයි විහාර මහාදේවිය මේ භික්ෂුන් වහන්සේලාට දුන්න පිළිතුරයි ඕගොල්ලෝ ලියා ගන්න ඕන. මම ඔන්න කෙටියෙනුයි ලිව්වේ. හොඳයි. එතකොට ඒකෙන් මවක් ලෙස ගෞරවය. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දරුවෝ කොයිතරම් මවකට ගෞරව කරනවද? ඊළඟට විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියක් එක්ක හැදුණු නිසා කාන්තාවට තියෙන්නේ විශාල තැනක් කියන එක කියන්න ඕනේ. දැන් එතකොට මවක් විදියට තියෙන ගෞරවය ඒ විදියට ලියන්න. මම දැන් මේකට කලින් කිව්වා නේද? කාන්තාව විවාහ වෙන වයස, විවාහ වීම යුතුකමක් බව, සූප ශාස්ත්‍රයේ දක්ෂ වීම. මතක නේද? අර සූප ශාස්ත්‍රයේ දක්ෂ වීමත් එක්ක මදුපාචිකා කියන තනතුරක් ලැබෙනවා. මදුපාචිකා කියලා කියන්නේ ඉවුම් පිහුම් කෙරෙහි දක්ෂ කියන එක. ඉවුම් පිහුම් කෙරෙහි දක්ෂ. එතකොට මදුපාචිකාවක් වෙන එක කාන්තාවගේ දක්ෂතාවයක්. ඒක සාලිය කුමාරයා ගෙනාව අශෝක මාලාවට රජමාලිගාවේ තැනක් තිබුණේ නැහැ. එයා නොගැලපෙන කෙනෙක් නිසා. හැබැයි ඇය තැනක් ලබා ගත්තා මදුපාචිකාවක් වෙලා. රසවත් ආහාර පිසයන්නියක් වුණා. ඒ නිසා එයා ගෞරවයක් තැනක් ලබා ගත්තා. මේකට මේ කාරණා ටික ඔක්කොම ලියන්න පුළුවන්. තුන්වෙනි කාරණයට යන් ඉක්මනින් වීඩියෝ එක අවසන් කරන්නත් ඕන. හරි. ඔන්න මම මේකත් මකනවා තුන්වෙනි කාරණයට යන්න. හොඳයි. තුන්වෙනි කාරණය ආගමික හා ආර්ථික කටයුතු. වලදී කාන්තාවට ලැබුණු තැන. ඔන්න බලා ගන්න. දැන් ලංකාවේ භික්ෂු ශාසනය පිහිටුවන්නේ මිහිඳු මාහිමියෝ ලංකාවට ආවයින් පස්සේ. ඊට මාස 6යි යන්නේ කාන්තාවටත් ඒ අවස්ථාව ලැබෙනවා. තමන්ගේ විමුක්තිය ලබා ගන්න කාන්තාවටත් එම අවස්ථාව ලැබෙනවා. එතකොට සංගමිත් තෙරණිය භික්ෂුණී ශාසනය පිහිටුවනවා. ඒ නිසා ආගමික වශයෙන් මේ කාන්තාවට විශාල තැනක් ලැබෙනවා. ඒ తත්වය විමුක්තිය උදා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට තව සඳහන් වෙනවා මේ තලතා ලක්ෂ්මී කියලා කාන්තාවක් නේද?
මේක හොඳ උදාහරණයක්. තලතා ලක්ෂ්මී කෙටි ප්‍රශ්න වලටත් එනවා. තලතා ලක්ෂ්මී කියන කාන්තාව මේක සඳහන් වෙන්නේ කොක් ඇබේ සෙල්ලිපිය. මොන ඇබේද? කොක් ඇබේ. කොක් ඇබේ සෙල්ලිපිය. කොක් ඇබේ සෙල්ලිපිය සඳහන් වෙනවා තලතා ලක්ෂ්මී කියලා කාන්තාවක් තමන්ගේ පවුලේ ආර්ථික ශක්තිය ඒක ආර්ථිකයෙන් කොටසක් වියදම් කළා භික්ෂූන් වහන්සේලාට විහාරස්ථානයක් පූජා කරා. නැත්නම් විහාරස්ථානයකට ධනය පූජා කිරීම. තමන්ගේ ධනය පවුලේ එතකොට පිරිමියාගේ යටතට ග්‍රහණය වෙලා නැහැ. ලෝකේ සමහර රටවල් තියෙනවා සමහර අයට සමහර කාන්තාවන්ට ආගමික පිළිබඳ නිදහස පිරිමින්ට වගේ නැහැ. ඒගොල්ලන්ට තියෙන ඉතාම සීමිත ඉඩකඩක් විතරයි. හැබැයි අපේ රටේ කාන්තාවට අතීතයේ ඉඳලා ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක කිසිම ලෙසකින් අඩුවක් වෙලා නැහැ. ඊළඟට විහාරස්ථානයට එහෙම පූජා කිරීම ඒ දේවල් කරලා තියෙනවා. හොඳයි. එහෙමනම් අපිට ඒ කාරණා අරගෙන භික්ෂුණී ශාසනය පිළිපෙුවේ මේක කොයිතරම් ආගමික නිදහසක් තිබුණාද කියන එක ඊළඟට තමන්ගේ ධනය වියදම් කළා භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න භික්ෂුන් පන්සලට ආධාර කරන්න ඒ කිසිම බාධාවක් කාන්තාවට තිබිලා නැහැ. ඒ නිසා කාන්තාවට ඈත අතීතයේ ඉඳලා තිබුණ ස්ථානය පිළිබඳව කියනවා. දැන් මේක අවසන් කරනකොට වෙලාව අවසන් නිසා මම අවසන් කරනකොට මේක කියනවා මොකක්ද? ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි වෙන්නේ ලංකාවේ. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි වෙන්නේ අවසානයේ ලංකාවේ මුළු ලෝකෙම නේද? ඊළඟට තවත් කතාවක් තියෙනවා අපේ කාන්තාවට තියෙන ගෞරවය ගැන. ඒක තමයි කෙනෙකුට පුළුවන්කම තියුණා පේදුරු තුඩුවේ සිට පේදුරු තුඩුව කියන්නේ යාපනයේ ප්‍රදේශයේ තියෙන පේදුරු තුඩුව. දෙවුන්දර තුඩුව මාතර තියෙන දෙවුන්දර තුඩුව. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගමන් කරන්න පුළුවන් වුණා නිල් මණිකක් අතේ තියාගෙන ආභරණ පැළඳගෙන රූමත් කාන්තාවකට ගමන් කරන්න පුළුවන්කම දුන්නේ. ඒ තරම් කාන්තාවට සැලකූ සමාජයක් අපේ රටේ තිබුණ බව තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ විදිහට ඔයගලන්ට ප්‍රශ්නේ අවසන් කරන්න පුළුවන්. ඉගෙන ගත්තා නම් දෙයක් ඒක මට සතුටුයි. ඔයගොල්ලන්ට සතුටු නම් ඔයගොල්ලෝ අර ලයික් එකක් දාන්න. ඊළඟට මේක සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය තාම සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිත් අයටත් මේ පණිවිඩය පුළුවන් තරම් දෙන්න. එතකොට මට දිරියක් ලැබෙනවා මේ කටයුත්ත දිගටම කරගෙන යන්න. හොඳයි. අපි එහෙමනම් ආහාර රටාව ඔයගොල්ලෝ පොඩි සටහනක් හදාගන්න. මම ඒක ගැන චුට්ටක් කතා කරන්නම් පුළුවන් වුණොත්. එහෙම නැත්නම් මම 7 වෙනි පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද සමහර අය කෑ ගහනවා 7 වෙනි පාඩම දෙන්න කියලා සමහර අය මට කමෙන්ට්ස් දානවා. හොඳයි. ඒගොල්ලන්ටත් බොහොම ස්තුතියි. එහෙමනම් අපි අදට මෙතනින් නවතිනවා. ඊළඟට අලුත් පාඩමකින් හමු වෙමු.